හාමුදුරුවනේ මෙහෙණින් වහන්ස දරුවනේ DP එඩියුකේෂන් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් සමග අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව සහ අභිවෘද්ධිය මෙන්ම ප්‍රාචීන විභාගාපේක්ෂකයන්ගේ සුබ සිද්ධියද සලකාගෙන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත තිලින කරනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පඬිත අවසාන පරීක්ෂණයෙහි පාලි විෂය තෙවන පත්‍රයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාලි සාහිත්‍ය ඉතිහාසය පාඩම් මාලාවේ 52 වන පාඩම සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. මේ පාඩම් මාලාවේදී අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ විනය පිටකයේ ප්‍රභේද පිළිබඳව. ඒ අනුව මෙහි පළමු කොටස් කිහිපයේදී එහෙම නැත්නම් මේ පාඩමට අදාළව ඉදිරිපත් කරපු පසුගිය කොටස් කිහිපයේදී අපි බික්කු විභංගයට අදාළ ශික්ෂාපද පිළිබඳ තොරතුරු සාකච්ඡා කළා. පරාජිකා පාළියේ සහ පාචිත්‍ය පාළියේ ඇතුළත් වෙලා තිබෙන. අද දවසේදී අපි මේ පාඩමෙන් සූදානම් වෙන්නේ තවත් අලුත් කරුණකට යොමු වෙන්නට. ඒ තමයි උබතෝ විභංග අතරින් බික්කුණී විභංගයට අදාළ ශික්ෂාපද පිළිබඳව විමසා බලන්නට. උබතෝ විභංගයෙන් බික්කුණී විභංගයට අයත් ශික්ෂාපද අන්තර්ගත වෙන්නේ පාචිත්‍ය පාළියේ. පරාජිකා පාළියේ බික්කුණී විභංගයට අදාළ ශික්ෂාපද ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු ශික්ෂාපද අතරත ඇතැම් ශික්ෂාපද තියෙනවා භික්ෂුණීන් වහන්සේලාටත් පොදුවේ දේශනා කළ එම ශික්ෂාපද හැරුණුකොට ඉතිරි ශික්ෂාපද භික්ෂුණීන් වහන්සේලාට පමණක් අදාළ වන ශික්ෂාපද අන්තර්ගත වෙලා තියෙන්නේ පාචිත්‍ය පාළි කෘතිය තුල තියෙන බික්කුණී විභංග කියන කොටසේ. අපි අද පාඩමේදී සූදානම් වෙන්නේ මේ බික්කුණී විභංගයට අදාළව පාචිත්‍ය පාළියේ ඉදිරිපත් කොට තිබෙන්න ශික්ෂාපද මොනවාද සහ ඒවයි ඇතුළත් වෙලා තියෙන කරුණු කවරේද කියන මේ තොරතුරු විමසා බලන්නට. ඒ අනුව අපට පාචිත්‍ය පාළියේ ඇතුළත් වෙලා තිබෙන භික්ඛුණී විභංගයට අදාළ ශික්ෂාපද පිළිබඳව මෙන්න මේ ආකාරයට සමාලෝචනය කරගන්නට පුළුවන්කම තියෙනවා. භික්ෂුණී විභංගයට අදාළ ශික්ෂාපද පිළිබඳවත් ඒ ශික්ෂාපද වලින් පාචිත්‍ය පාළිය ඇතුළත් වෙලා තියෙන ශික්ෂාපද ප්‍රමාණය පිළිබඳවත් අපට මෙතනින් අදහසක් ගන්නට පුළුවන්. අපි දන්නවා බික්කුණී විභංගයට අදාළ සම්පූර්ණ ශික්ෂාපද ප්‍රමාණය 311ක්. සම්පූර්ණ ශික්ෂාපද ප්‍රමාණය බවට පත් වෙන්නේ ශික්ෂාපද 311ක්. ඔය ශික්ෂාපද 311න් ශික්ෂාපද 8ක් පරාජිකා ශික්ෂාපද හැටියටත් ශික්ෂාපද 17ක් සංඝාදිශේෂ හැටියටත් තවත් ශික්ෂාපද 30ක් නිස්සග්ගිය පාචිත්‍ය හැටියටත් එවැගේම තවත් ශික්ෂාපද 166ක් පාචිත්‍ය හැටියටත් ශික්ෂාපද 8ක් පාටිදේශනීය හැටියටත් 75ක් සේකයා හැටියටත් 7ක් අධිකරණ සමත හැටියටත් තමයි ගණනය කරනු ලබන්නේ. මේ සියල්ලේම එකතුව තමයි මේ 311ක් බවට පත් වෙන්නේ. මේ පැත්තේ වරහන් ඇතුලේ දීලා තියෙන්නේ භික්ෂුණී විභංගයට අදාළ ඒ ශික්ෂාපදයන්ගේ සම්පූර්ණ ප්‍රමාණය.
සහ මේ පැත්තේ දීලා තියෙන්නේ ඒ වයින් පාචිත්‍ය පාළිය තුල ඇතුළත් වෙලා තියෙන ශික්ෂාපද ප්‍රමාණය කොපමණද කියන වග. එතකොට පාරාජිකා පාළියට අදාළව භික්ෂුණී විභංගයේ ශික්ෂාපද 8ක් ඇතුළත් වෙනවා. ඒ ශික්ෂාපද 8න් 4ක් පමණයි පාචිත්‍ය පාළිය තුල සඳහන් වෙලා තියෙන්නේ. නැත්නම් පාචිත්‍ය පාළියේ භික්ඛුණී විභංගය තුල සඳහන් වෙලා තියෙන්නේ. භික්ඛුණී විභංග කොටසේ ඇතුළත් වෙලා තියෙන්නේ ශික්ෂාපද 4ක් විතරයි. ඇයි එහෙම වෙන්නේ කියන එක අපි ඉස්සරහට කතා කරමු. සංඝාදිශේෂ සියල්ල භික්ෂුණීන් වහන්සේලාට අදාළව සංඝාදිශේෂ 17ක් වුණත් ඒ 17න් සංඝාදිශේෂ 10ක් පමණයි පාචිත්‍ය පාළියේ තියෙන භික්ඛුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට අදාළ නිස්සග්ග පාචිත්‍ය 30ක් වුණත් ඒ 30න් 12ක් පමණයි මෙහි ඇතුළත් වී තිබෙන්නේ. පාචිත්‍ය ශික්ෂාපද 166ක් සියල්ල 66කින් සමන්විත වුණත් ඒ 166න් 83ක් විතරයි භික්ඛුණී ප්‍රාතිමෝක්ෂය ඇතුළත් වෙලා නැත්නම් භික්ඛුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙන්නේ. පාටිදේශනීය 8ම දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සේකියා 75න් සේකියා 3ක් පමණයි භික්ඛුණී විභංගය තුල ඇතුළත් වෙලා තියෙන්නේ. සහ අධිකරණ සමත 7 භික්ඛු විභංගයේ වගේම භික්ඛුණී විභංගයේත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ශික්ෂාපද ප්‍රමාණය වර්ගීකරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. මෙතනින් ඔබ වහන්සේලාට අදහසක් ගන්න පුළුවන් පාචිත්‍ය පාළිය තුල සඳහන් වන භික්ඛුණී විභංගයේ විස්තර වන ශික්ෂාපද සංඛ්‍යාව කොපමණද සහ භික්ඛුණී විභංගයට අදාළ සම්පූර්ණ ශික්ෂාපද ප්‍රමාණය කොපමණද කියන කරුණු දෙක පිළිබඳවම මෙතනින් අදහසක් අවබෝධයක් ගන්න පුළුවන්. මම ඊළඟට පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙනස්කමක් ඇති වෙලා තියෙන්නේ. මේ 8න් 4ක් විතරක් ඇයි මේකේ දක්වන්නේ. 17න් 10ක් විතරක් ඇයි දක්වන්නේ. 30න් 12ක් 166න් 83ක් 75න් 3ක් විතරක් ඇයි මෙතන දක්වලා තියෙන්නේ. කවර හේතුවක් නිසාද ඉතිරි ශික්ෂාපද මෙහි දැක්වේ නැත්තේ කියන වග පිළිබඳව අපි ඊළඟට කතා කරමු. දැනට අදහසක් ඇති කරගන්න පාචිත්‍ය පාළියේ ඇතුළත් වෙලා තියෙන භික්ඛුණී විභංග කොටසේ ශික්ෂාපදවල අන්තර්ගතය ගත්තාම මෙන්න මේ විදිහට තමයි මේ ශික්ෂාපද අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ඉරෙන් මෙහා පැත්තේ තියෙන්නේ මේක ඇතුළත් වෙලා තියෙන ශික්ෂාපද ප්‍රමාණයන්. ඒකට අදාළ සම්පූර්ණ ශික්ෂාපද ප්‍රමාණය මේ පැත්තේ තියෙනවා. මේ 311 කියන්නේ මේ සම්පූර්ණ ශික්ෂාපද ප්‍රමාණයේ එකතුව. ඒක අපි කලිනුත් කතා කරලා තියෙනවා. මෙතනින් පැහැදිලි අදහසක් ඔබ වහන්සේලාට ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට අද දවසේදී බලාපොරොත්තු වෙනවා මෙන්න මේ පරාජිකා කියන ශික්ෂාපද සහ සංඝාදිශේෂ කියන ශික්ෂාපද වර්ග දෙක පිළිබඳව සාකච්ඡා කරන්නට භික්ඛුණී විභංගයට අදාළ භික්ඛුණී විභංගයට අදාළ පරාජිකා සහ සංඝාදිශේෂ කියන ශික්ෂාපද දෙවර්ගයේ දෙකොටස ගැනයි අද මේ පාඩමේදී අපි කතා කරන්නට සාකච්ඡා කරන්නට කරුණු අධ්‍යයනය කරන්නට අපේක්ෂා කරන්නේ. භික්ෂුණීන් වහන්සේලාට අදාළ පරාජිකා ශික්ෂාපද ගත්තහම කලින් පැහැදිලි කරගත්ත අපි භික්ඛුණී ප්‍රාතිමෝක්ෂයට අදාළ පරාජිකා ශික්ෂාපද සංඛ්‍යාව 8ක් කියලා. භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ භික්ෂුණී විභංගයේ භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ ඇතුළත් විය යුතු ශික්ෂාපද සංඛ්‍යාව 8ක්. හැබැයි 8ක් උනත් භික්ඛු විභංගයේ ශික්ෂාපද 4ක් දක්වලා තියෙනවා පරාජිකා ශික්ෂාපද. අපි කලින් භික්ඛු විභංගයට අදාළව කරුණු ඉගෙන ගන්නකොට පරාජිකා පාළියේ පළවෙනි ශික්ෂාපද 4 විදිහට
පරාජිකා ශික්ෂාපද 4 ඉගෙන ගත්තා. මේ තුන ධම්ම පරාජිකාපත්‍ය, ඒ වගේම අදින්නාදාන පරාජිකාපත්‍ය, මනුස්ස විග්ඝහ පරාජිකාපත්‍ය, උත්තරී මනුස්ස ධම්ම පරාජිකාපත්‍ය කියන ওই පරාජිකාපත්‍ය 4 ගැන කතා කළා. ඒ 4 බික්කු විභංගයේ පරාජිකා පාළියේ සඳහන් වෙලා තියෙනවා. ඒ 4 භික්ෂූන් වහන්සේලාට අදාළව දේශනා කරලා තිබුණා උවත් මේවා භික්ෂුණීන් වහන්සේලාටත් සාධාරණයි. ඒ කියන්නේ බික්කු විභංගයේ දක්වපු පරාජිකා ශික්ෂාපද 4ම එලෙසින්ම අනිත් පැත්තට භික්ෂුණීන් වහන්සේලාටත් අදාළ වෙනවා. භික්ෂුණීන් වහන්සේලාටත් ඒ ශික්ෂාපද 4ම එලෙසින්ම අදාළ වෙනවා. ඒ නිසා මුලින් විස්තර කරපු ශික්ෂාපද 4ම නැවත විස්තර කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන නිසා පාචිත්‍ය පාළියේ තියෙන බික්කුණී විභංගයෙන් අර බික්කු විභංගයේ ඇතුළත් කරපු පරාජිකා ශික්ෂාපද 4 අයින් කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ 8න් 4ක් විතරක් මේකේ ඇතුළත් කරලා තියෙන්නේ. මේක නැවත කලින් කියපු 4 ගැන කියන්නේ නැහැ. ඒ නිසා තමයි මේකේ ශික්ෂාපද 4ක් බවට පත් වෙන්නේ. එතකොට පරාජිකා කාණ්ඩයට අදාළව බික්කුණී විභංගයේ ඇතුළත් වෙන්නේ ශික්ෂාපද 4යි. මෙතන දැක්වෙනවා මේ ශික්ෂාපද 4 මේවා බික්කු විභංගයේ වගේ වෙන වෙනම නම් වලින් නම් කරලා නැහැ. බික්කු විභංගයේ නම් ඒවා නම් කරලා තියෙනවා. සුක්ඛ විස්සට්ටි සංඝාදිසේසාපත්‍ය ආදී වශයෙන් විවිධ නම් වලින් හඳුන්වලා තිබෙනවා. නමුත් බික්කුණී විභංගයේ එහෙම නාමකරණයක් කරලා නැහැ. මේ පරාජික මනුස්ස විග්ඝහපත්‍ය ආදී වශයෙන් එහෙම නැත්නම් මේ තූන ධම්ම පරාජිකාපත්‍ය ඔය ආදී නම් වලින් බික්කු විභංගයේදී ඒව නම් කරලා තියෙනවා පරාජිකා ශික්ෂාපද. නමුත් බික්කුණී විභංගයේදී මේ පරාජිකා 4ට විශේෂ නම් ලබා දීලා නැහැ. පොදුවේ පඨම පරාජිකා, ဒုတိ ය පරාජිකං, තතිය පරාජිකං, චතුත්ථ පරාජිකං කියන විදිහට අංකානුක්‍රමයට තමයි මේ ශික්ෂාපද 4 නම් කරලා තියෙන්නේ. එතකොට මේ කියපු කාරණය නැවත පැහැදිලි කරගත්තොත්, හකුලුවා ගත්තොත් මේන් කියපු කාරණය බික්කුණී විභංගයේ පරාජිකා ශික්ෂාපද 8ක් ඇතුළත් විය යුතුයි. නමුත් පාචිත්‍ය පාළිය තුල තියෙන බික්කුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙන ශික්ෂාපද 4යි පරාජිකා වලට අදාළව. ඒකට හේතුව තමයි මින් පෙර බික්කු විභංගයේ දක්වපු පරාජිකා ශික්ෂාපද 4ත් භික්ෂුණීන්ටත් එලෙසින්ම අදාළ වෙනවා. ඒවා බික්කු විභංගයේ විස්තර කළ බැවින්, එහෙම නැත්නම් පරාජිකා පාළිය විස්තර කරපු බැවින් නැවත විස්තර කිරීම අනවශ්‍ය හේයින් මෙතන නැවත ඇතුළත් කරලා නැහැ. එතනින් බලා ගන්න පුළුවන් හින්දා. ඒ නිසා තමයි මේකේ ශික්ෂාපද සංඛ්‍යාව 4ක් බවට පත් වෙලා තියෙන්නේ. අපි ඊළඟට බලමු මේ ශික්ෂාපද සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් මේ ශික්ෂාපද වලින් එකක් දෙකක් විමසලා බලමු. කොහොමද මේ ශික්ෂාපද ඇයිද පැනෙව්වේ සහ මේ වයින් මොනවද කියන්නේ කියන කාරණය පිළිබඳව. මේ තියෙන්නේ ඔය පඨම පරාජිකාපත්‍ය පැනවීමට හේතු වූ කාරණාව. ටිකක් දිග කතාවක් තියෙන්නේ. අපි කාල වේලාව හැටියට කියවලා බලමු මොන හේතුව නිසාද මේ පඨම පරාජිකාපත්‍ය පනවන්නේ කියලා. තේන සමයේන බුද්ධෝ භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. මේ කියන කාලය වෙනකොට බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටුතුමාගේ ආරාමේ තමයි වැඩම කරමින් හිටියේ, නැත්නම් වැඩ සිටියේ. තේන කෝපන සමයේන සාල්හෝ මිගාරනත්තා භික්ඛුනී සංගස්ස විහාරං කත්තුකාමෝ හෝති. ඔන්න ඔය කාලේ
සාල්හ මිගාරනත්තු කියන තැනැත්තා සාල්හ මිගාරනප්ත්‍රු කියන තැනැත්තා භික්ෂුණී සංඝයා සඳහා විහාරයක් ඉදි කරන්න කැමැත්තෙන් ඉන්නවා. සාල්හ මිගාරනප්ත්‍රු භික්ෂුණී සංඝයාට විහාරයක් ඉදි කිරීමට අපේක්ෂාවෙන් කැමැත්තෙන් ඉන්නවා. එනිසා අතකෝ සාල්හෝ මිගාරනත්තා භික්ඛුනියෝ උපසංකමිත්වා ඒතදවෝච මෙයා මෙහෙම අපේක්ෂාවකින් ඉඳපු නිසා සාල්හ මිගාරනප්ත්‍රු භික්ෂුණීන් වහන්සේලා ළඟට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මොකක්ද ප්‍රකාශ කරන්නේ? ඉච්ඡාමහං අයියේ භික්ඛුනී සංඝස්ස විහාරං කාතුං. ආර්යාවෙනි මම භික්ෂුණීන් වහන්සේලාට විහාරයක් කරවීමට කැමති වෙමි. මෙයා ගිහිල්ලා මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්න ආරාමයට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලා මුණ ගැහිලා භික්ෂුණීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මම බොහොම කැමැත්තෙන් ඉන්නවා මෙහෙණින් වහන්සේලා සඳහා ආරාමයක් ඉදි කරන්න කියලා මේ සාල්හ මිගාරනප්ත්‍රු මෙහෙණි ආරාමයට ගිහිල්ලා කියනවා. ඒ කියලා තව වැඩි දුරටත් මෙහෙම කියනවා දේතමේ නවකම්මිකං භික්ඛුනින්ති දේතමේ නවකම්මිකං භික්ඛුනින්ති මම මෙහෙණින් වහන්සේලාට විහාරයක් ඉදි කරවන්නට කැමැත්තෙන් ඉන්නේ. ඒක නිසා මට ඒ කටයුත්ත සිදු කර ගැනීම සඳහා උපදෙස් ලබා ගන්නට නවකම්මිකං භික්ඛුනින් දේත නවකම්මික භික්ෂුණියක් ලබා දෙන්න කියලා මෙහෙණින් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මේක පරිණි සම්ප්‍රදායක්. යම් විහාරයක ඉදිකිරීමක් සිදු කරන්න කිසියම් දායකයෙක් සූදානම් වෙනකොට භික්ෂු සංඝයාගෙන් ඉල්ලා හිටිනවා නවකම්මික භික්ෂුවක් හෝ භික්ෂුණියක් ලබා දෙන්න කියලා ඒ සඳහා උපදෙස් ලබා ගැනීම සඳහා. එතකොට ඒ භික්ෂුව හෝ භික්ෂුණිය තමයි ඒ නව ඉදිකිරීමට අදාළව උපදෙස් ආදිය අදාළ දායකයට ලබා දෙන්නේ මේක මේ විදිහට කරන්න ආදී වශයෙන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම ආදී සියලු කටයුතු සිද්ධ කරන්නේ ඒ භික්ෂුව හෝ භික්ෂුණිය. තේන කෝපන සමයේන චතස්සෝ භගිනියෝ භික්ඛුනීසු පබ්බජිතා හොන්ති. ඔය කාලේ වෙනකොට මෙහෙණින් වහන්සේලා අතර සහෝදරියෝ 4 දෙනෙක් මහාන වෙලා හිටියා. දැනුත් ඉන්නේ සමහර වෙලාවට එකම පවුලේ දෙන්න 3 දෙනා හැම පැවිදි වෙලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට සහෝදරියෝ 4 දෙනෙක් පැවිදි වෙලා හිටියා මේ මෙහෙණින් වහන්සේලා අතරත. ඒ 4 දෙනා හරි ප්‍රසිද්ධයි. එක වගේම නම් තියෙන්නේ. පළවෙනි එක්කෙනාගේ නම නන්දා, දෙවෙනි එක්කෙනා නන්දවති, තුන්වෙනි එක්කෙනා සුන්දරී නන්දා, හතරවෙනි එක්කෙනා තුල්ල නන්දා. එතකොට මේ සහෝදරියෝ 4 දෙනාගෙන් පළවෙනි කෙනා නන්දා, දෙවැනියට ඉපදිච්ච එක්කෙනාට නන්ද කියන එකටම වතී දාලා නන්දවති වුණා. තුන්වෙනි එක්කෙනා හරි ලස්සනයි. ඒ නිසා ලස්සන නිසා යා සුන්දරී නන්දා වුණා, ලස්සන නන්දා. ඊළඟට හතරවෙනි එක්කෙනා ටිකක් මහත ඇති. ඒ නිසා මහත කියන අදහස එන තුල්ල කියන එක මුලට එකතු කරලා තුල්ල නන්දා කියලා හතරවෙනි එක්කෙනා නම් කරලා තියෙනවා. මෙන්න මෙහෙම නන්දා, නන්දවති, සුන්දරී නන්දා, තුල්ල නන්දා කියලා සහෝදරියෝ 4 දෙනෙක් මෙහෙණින් වහන්සේලා අතර පැවිදි වෙලා හිටියා. තාසු සුන්දරී නන්දා භික්ඛුනී තරුණ පබ්බජිතා හෝති. ඔය කියපු සහෝදරියෝ 4 දෙනා අතරින් සුන්දරී නන්දා කියන මෙහෙණිය තරුණ වයසේ පැවිදි වෙච්ච කෙනෙක්. තරුණ වයසේ පැවිදි වෙච්ච කෙනෙක්. ඒ විතරක් නෙමෙයි. අභිරූපා, දස්සනීයා, පාසාදිකා, පණ්ඩිතා, ව්‍යත්තා, මේධාවිනී, දක්ඛා, අනලසා, තත්රූපායාය විමංසාය සමන්නාගතා, අලංකාතුං,
අලං සංවිධාතුං බලන්නකො තියෙන වචන ටික අබිරූපා මෙයා බොහොම ලස්සනයි සුන්දරී නන්ද මෙහෙණිය. දස්සනීයා බොහොම දැකුම් කළු කෙනෙක්. පාසාදිකා දැක්කහම් ප්‍රසාදය ඇති කරන කෙනෙක්. පණ්ඩිතා නුවණැති කෙනෙක්. වියත්තා බොහොම වියක්ත කෙනෙක්. මේදාවිනී ඒත් නුවණැති කෙනෙක්. දක්කහා විවිධ හැකියාවන් තිබුණ කෙනෙක්. හැකියාව තිබුණා විතරක් නෙමෙයි අනලසා කම්මැලි නැති කෙනෙක්. තත්රූපායාය විමංසාය සමන්නාගත විමසලා බලලා කටයුතු කරන්න පුළුවන්කම තිබිච්ච අලංකාතුං අලං සංවිධාතුං මේ හැම දෙයකම දක්ෂපක්ෂකම් තිබුණ කෙනෙක් තමයි සුන්දරී නන්දා මෙහෙණිය කියලා කියන්නේ. අතකෝ භික්ඛුනී සංඝෝ සුන්දරී නන්දං භික්ඛුනින් සම්මන්තිත්වා සාල්හස්ස මිගාරණත්තුනෝ නව කම්මිකං අදාසී. දැන් භික්ෂුණී සංඝයා එකතු වෙලා කතා කරනවා කවුද අපි මේ උපාසකයට නවකම්මික භික්ෂුණිය විදිහට ලබා දෙන්නේ කියලා භික්ෂුණීන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරලා අවසානයේ තීරණය කරනවා සුන්දරී නන්දා තෙරණියව නැත්නම් සුන්දරී නන්දා භික්ෂුණියව නවකම්මික භික්ෂුණිය විදිහට ලබා දෙන්න. තේන කෝපන සමයේන සුන්දරී නන්දා භික්ඛුනී සාල්හස්ස මිගාරණත්තුනෝ නිවේසනං අභික්කනං ගච්ඡති. දැන් මෙතුමිය නවකම්මික භික්ෂුණිය බවට පත් වුණාට පස්සේ ඇයට සිද්ධ වෙනවා සාල්හ මිගාරණප්තු කියපු මේ තනත්තාගේ නිවසට නිතර දෙවේලේ යන්න සිද්ධ වෙනවා. මේ නව විහාර කර්මාන්තයේ කටයුතු සඳහා නිතර දෙවේලේ ඔහුගේ ගෙදරට යන්න සිද්ධ වෙනවා. මොනවටද? ඔන් එකපාරක් ගිහිල්ලා ඉවර වෙලා ඉල්ලන වාසින් දේත, පරසුන් දේත, කුඨාරින් දේත, කුද්දාලං දේත, නිකහදනං දේතාති. කසරයකට ගිහිල්ලා ඉවරලා ඔන්න වෑයක් ඉල්ලනවා. තව සැරයක් ගිහිල්ලා ඉවර වෙලා පොරවක් ඉල්ලනවා. තව සැරයක් ගිහිල්ලා කෙටේරියක් ඉල්ලනවා. තව සැරයක් ගිහිල්ලා උදැල්ලක් ඉල්ලනවා. ඔය වගේ එක ඒවා ඉල්ලගන්න නොයෙක් දේවල් ඉල්ලාගෙන එන්න නිතර ඔහුගේ නිවසට යන්න සිද්ධ වෙනවා සුන්දරී නන්දා භික්ෂුණියට. සාල්හෝපි මිගාරණත්තා භික්ඛුනූපස්සයන් අභික්කනං ගච්ඡති කතා කතං ඥානිතුං. දැන් ඉතින් දායකයටත් ඒක වෙනවනේ. මිගාරණප්තු සාල්හ මිගාරණප්තුටත් සිද්ධ වෙනවා නිතර දෙවේලේ මෙහෙණි ආරාමයට යන්න. මොකටද? කතා කතං ඥානිතුං ඊළඟට කරන්න ඕන ඉදිරි පියවරවල් මොනවාද කියලා දැනගෙන ඉන්න යාටත් යන්න වෙනවා පන්සලට මෙහෙණි ආරාමයට. තේ අබින්න දස්සනේන පටිබද්ද චිත්තා හේසුං. දැන් ඉතින් සුන්දරී නන්දා තෙරණියත් නිතර සාල්හ මිගාරණප්තු හම්බ වෙන්න යනවා. සාල්හ මිගාරණප්තුත් නිතර සුන්දරී නන්දා මෙහෙණිය හම්බ වෙන්න පන්සලට යනවා. මේ දෙන්නට නිතර එකිනෙකාව දකිනකොට මොකද වෙන්නේ? පටිබද්ද චිත්තා හේසුං පිළිබඳ සිත් ඇති වෙනවා දෙන්නට දෙන්න ගැන පිළිබඳ සිත් ඇති වෙනවා. දෙන්නට දෙන්න ගැන කැමැත්තක් ඇති වෙනවා. අතකෝ සාල්හෝ මිගාරණත්තා සුන්දරී නන්දං භික්ඛුනින් දූසේතුං ඕකාසං අලභමානෝ ඒත දේවත්තාය භික්ඛුනී සංගස්ස භත්තං අකාසේ. දෙන්නට දෙන්න ගැන පිළිබඳ සිතක් ඇති වූවා උවත් ඒ දෙන්නට එහෙම එකතු වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම අවකාශයක් තිබුණේ නැහැ. මෙහෙණි ආරාමයට ගියත් තවත් මෙහෙණින් වහන්සේලා ඉන්නවා. එතකොට මෙයාගේ ගෙදරට ගියත් සමහර වෙලාවට තනියම නෙමෙයි තව භික්ෂුණීන් වහන්සේ නමක් එක්ක යන්නේ. එහෙම නැත්නම් ගෙදර තව මිනිස්සු ඉන්නවා. ඒ නිසා මොකද කියන්නේ? අතකෝ සාල්ලෝ මිගාරණත්තෝ නත්තා සුන්දරී නන්දම් භික්ඛුනින් දූසේතුං ඕකාසං අලබමානෝ. මෙයා බලාගෙන ඉන්නවා ඉඩක් ලැබෙනකන් සුන්දරී නන්දා භික්ෂුණියව දූෂණය කරන්න. හැබැයි එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අවස්ථාවක් ලැබෙන්නෙම නැති තැන අවස්ථාවක් හදාගන්න මෙයා කටයුතු කරනවා. කොහොමද අවස්ථාව හදාගන්න කටයුතු කරන්නේ? ඒත දේවත්තාය භික්ඛුනී සංගස්ස බත්තං අකාසී.
ඒ කාරණය සඳහාම භික්ෂුණී සංඝයාට දානයක් සූදානම් කරනවා තමන්ගේ ගෙදර. දානේ සූදානම් කිරීමේ අරමුණ බවට පත් වෙන්නෙම සුන්දරී නන්දා තෙරණියව කොටු කර ගැනීමම තමයි. ඒක තවත් පැහැදිලි වෙනවා මේ දානේ සූදානම් කරන විදිහෙන්. අතකෝ සාල්හෝ මිගාරණත්තා භත්තග්ගේ ආසනං පඤ්ඤපෙන්තෝ එත්තිකා භික්ඛුනියෝ අය්යාය සුන්දරී නන්දාය බුද්ධතරාති ඒකමන්තං ආසනං පඤ්ඤපේසි. ඔන්න දැන් මෙයා මේ දානශාලාවේ අසුන් පනවනකොට මෙයා කල්පනා කරලා බලනවා මෙච්චර තෙරණින් වහන්සේලා ඉන්නවා. මෙන්න මෙච්චර තෙරණින් වහන්සේලා ප්‍රමාණයක් සුන්දරී නන්දා තෙරණියට වඩා වැඩිමහල් කියලා ඒගොල්ලන්ට එක පැත්තක වෙනම ආසන ටික පනවනවා. ඊට පස්සේ එත්තිකා නවකතරාති ඒකමන්තං ආසනම් පඤ්ඤාපේසි. ඊට පස්සේ බලනවා සුන්දරී නන්දා තෙරණියට වඩා වයස් මේ පැවිදි බවින් බාල භික්ෂුණීන් වහන්සේලා කවුද ඉන්නේ කියලා ඒගොල්ලන්ට තවත් තැනක ආසන පනවනවා. වැඩිමහල් තෙරණින් වහන්සේලා ගානට වෙනම තැනක බාල තෙරණින් වහන්සේලාට වෙනම තැනක දෙපැත්තක ආසන පනවනවා. පටිච්චන්නේ ඕකාසේ නිකූටේ සුන්දරී නන්දාය භික්ඛුනියාසනං පඤ්ඤපේසි. අර දෙගොල්ලන්ගෙම කෙලවරේ සැඟවුණු තැනක සුන්දරී නන්දා භික්ෂුණියට ආසන පැනෙවුවා දෙගොල්ලන්ට පේන්නේ නැති වෙන තැනක. සැඟවෙච්චි තැනක කාටවත් පේන්නේ නැති තැනක ආසන පැනෙවුවා කාටද? සුන්දරී නන්දා තෙරණියට. ඇයි එහෙම කළේ? යතහා තේරා භික්ඛුනියෝ ජානෙය්‍යුං නවකානං භික්ඛුනීනං සන්තකේ නිසින්නාති. ඔන්න දැන් වැඩිමහල් භික්ෂුණීන් වහන්සේලා බලලා ඉවර වෙලා සුන්දරී නන්දා තෙරණිය පේන්නේ නැති වුණාම හිතනවා එහා පැත්තේ පොඩි තෙරණින් වහන්සේලා පොඩි මෙහෙණින් වහන්සේලා ඉන්න පැත්තේ ඇති කියලා. නවක භික්ෂුණීන් වහන්සේලා හිතනවා වැඩිමහල් තෙරණින් වහන්සේලා ඉන්න තැන යාට ආසන පනවලා ඇති. එයා ඒ පැත්තේ ඇති කියලා දෙගොල්ලොම දෙපැත්තේ ඇති කියලා හිතාගෙන ඉන්නවා. එතකොට කාටවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. එහෙම සැකයක් ඇති නොවෙන්න තමයි මෙහෙම කරන්නේ. ඊට පස්සේ අතකෝ සාල්හෝ මිගාරණත්තා භික්ඛුනී සංගස්ස කාලං ආරෝචාපේසි. ඔන්න දානි රැස්ති කරලා භික්ෂුණී සංඝයාට මෙයා කල් දැනුම් දෙනවා දානය සූදානම් කළා කියලා. කාලෝ අයියේ නිට්ටිතං බත්තන්ති ආර්යාවෙනි කාලය දානයට වඩින්න කාලය බත නිමවන ලදී කියලා දැනුම් දෙනවා. සුන්දරී නන්දා භික්ඛුනී සල්ලක්කෙත්වා න බහුකතෝ සාල්හෝ මිගාරණත්තා භික්ඛුනී සංගස්ස බත්තං අකාසේ. දැන් මෙයා අර භික්ෂුණීන් වහන්සේවම ඉලක්ක කරගෙන මේක කරන නිසා න බහුකතෝ ගොඩ පිරිසකට මේ දානය සූදානම් කරෙත් නැහැ. මංසෝ දූසේතු කාමෝ ස්වායං ගමිස්සාමි විස්සරෝ මේ භවිස්සති අන්තේවාසිනින් භික්ඛුනින් ආනාපේසි. ඔන්න දැන් සුන්දරී නන්දා තෙරණිය සෝමං දූසේතු කාමෝ එයත් දන්නවා දැන් මෙයා මාව දූෂණය කරන්න කැමැත්තෙන් තමයි ඉන්නේ. ස්වායං ගමිස්සාමි සචායන් ගමිස්සාමි. ඉතින් මම ගියොත් එහෙනම් මොකද වෙන්නේ? විස්සරෝ මේ භවිස්සති इति. මගේ දුක්ඛිත නාදය වෙනවා. නැත්නම් නාදය ඇති වෙන්න පුළුවන්. මගේ හඬ අනිත් අයට ඇහෙන්න පුළුවන් කියලා හිතලා අන්තේවාසිනින් භික්ඛුනින් ආනාපේසි. අන්තේවාසික භික්ෂුණියකට කතා කරලා ඉවර වෙලා එයාට කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? ගච්ඡ මේ පිණ්ඩපාතං නීහර. ගිහිල්ලා මගේ පිණ්ඩපාතය අරගෙන එන්න කියලා කියනවා. යෝච මං පුච්ඡති ගිලානාති පටිවේදේහිති. කවුරු හරි කෙනෙක් මං ගැන ඇහුවොත් එහෙම මං ලෙඩ වෙලා කියලා කියන්න. මගේ පිණ්ඩපාතෙත් අරගෙන එන්නේ කියලා තමන්ගේ අතවැසි මෙහෙණකට ප්‍රකාශ කරනවා භික්ෂුණියකට. ඒවං අය්‍යේති කෝසා භික්ඛුනී සුන්දරී නන්දාය භික්ඛුනියා පච්චස්සෝසි. ඉතින් මේ මෙහෙණින් වහන්සේ තා හොඳයි ආර්යාවෙනි කියලා එතුමියට පිළිතුරු දීලා ඉවර වෙලා පිටත් වෙලා යනවා.
තේනකෝපන සමයේන සාල්හෝ මිගාරනත්තා බහිද්වාර කොට්ටකේටිතෝ හෝති සුන්දරී නන්දං භික්ඛුනින් පටිපුච්ඡන්තෝ. මිගාරනප්තෘ සාල්ල මිගාරනප්තෘටත් හරි හදිස්සි දැන්. දාන්නට භික්ෂුණීන් වහන්සේලා වඩිනකොටත් එයා කොහෙද ඉන්නේ? බහිද්වාර කොට්ටකේ බිහිදොර කොටුවේ. එළියටම ඇවිල්ලා බලාගෙන ඉන්නවා භික්ෂුණීන් වහන්සේලා එනකොට එනේන මෙහෙණින් වහන්සේගෙන් අහනවා කෝ සුන්දරී නන්දා තෙරණිය ආවේ නැද්ද කියලා. කහං අයියේ අයියා සුන්දරී නන්දාති ඒ එනේන අයගෙන් අහනවා අයියේ ආර්යාවෙනි අයියා සුන්දරී නන්දා ආර්ය සුන්දරී නන්දාව කොහෙද කියලා විමසනවා. කහං අයියේ සුන්දරී නන්දාති එවං වුත්තේ සුන්දරී නන්දාය බික්කුණියා අන්තේවාසිනී බික්කුණී සාල්හං මිගාරනත්තාරං ඒතදවෝච. ඔන්න දැන් මෙහෙම අහනකොට සුන්දරී නන්දා තෙරණියගේ අතවැසි භික්ෂුණිය මිගාරනප්තෘට මෙන්න මෙහෙම කියනවා. යම්පාහං අත්තාය බික්කුණී සංඝස් ගිලානා ආවුසෝ පිණ්ඩපාතං නීහරිස්සාමි කියනවා. මේ සුන්දරී නන්ද තෙරණිය ලෙඩ වෙලා ඉන්නේ මම එයාට පිණ්ඩපාතේ අරගෙන යන්නයි මේ යන්න අරගෙන යනවායි කියලා කියනවා. අතකෝ සාල්හෝ මිගාරනත්තා යම්පාහං අත්තහය බික්කුණී සංගස්ස බත්තං අකාසි අයං සුන්දරී නන්දහය අය්යාය සුන්දරී නන්දාය කාරණාති. දැන් මෙයා කල්පනා කරනවා මම මේ මෙච්චර දානයක් ලෑස්ති කරේ මේ දානෙ දෙන්න ඕනි වට නෙමෙයි. සුන්දරී නන්දා තෙරණිය වඩී කියලා හිතාගෙනයි මම මේ ඒ කාරණේ සඳහා තමයි මම මේ දානය ලෑස්ති කරගත්තේ කියලා හිතලා මෙයා මොකද කරන්නේ? මිනිස්සේ ආනාපෙත්වා භික්ඛුනී සංඝං භත්තේන පරිවිසතාති. තමන්ගේ වැඩට වලට ඉන්න අයට කතා කරලා එහෙනම් හොඳයි දැන් මෙහෙණින් වහන්සේලාට දානෙ ටික එහෙම ඔයාලා බෙදන්නකෝ කියලා ඉවරලා ඒගොල්ලන්ට ඒ වැඩේ පවර්ලා වත්වා යේන භික්ඛුනූපස්සයෝ තේනුපසංකමි. මෙයා සාලමිකාරණප්තෘ මොකද කරන්නේ? මෙහෙණි ආරාමයට පිටත් වෙලා යනවා. උඳ යනකොට තේනකෝපන සමේන සුන්දරී නන්දා වික්කුණී බහාරාම කොට්ටකේටිතා හෝති සාල්හං මිගාරනත්තාරං පතිමානෙන්ති. සුන්දරී නන්දා තෙරණියත් නිකන් ඉඳලා නැහැ. එයත් විහාරයෙන් එළියට ඇවිල්ලා එළියේ බිහිදොර කොටුවේ ඉඳගෙන බහිද්වාර කොට්ටකේ ඉඳගෙන බලාගෙන ඉන්නවා මිගාරනප්තෘ එනවද කියලා. මිගාරනප්තෘ එනවද කියලා එයත් බලාගෙන ඉන්නේ. අද්දසාකෝ සුන්දරී නන්දා භික්ඛුණී සාල්හං මිගාරනත්තාරං දූරතෝ වාගච්ඡන්තං. දැන් මිගාරනප්තෘ ඈතින්ම එනකොට කවුද? සුන්දරී නන්දා තෙරණිය දකිනවා. මෙයා එනවා එහෙනම් කියලා දකිනවා. දැකලා මොකද කරන්නේ? දිස්වාන උපස්සයන් පවිසිත්වා සසීසං පාරුපිත්වා මංචකේ නිපජ්ජි. ඈත එනවා දැක්ක ගමන්ම මෙහෙනවර ඇතුළට ගිහිල්ලා ඔළුවේ ඉඳන් පොරවගෙන ඇඳට වෙලා ඉන්නවා. ඇඳේ වැතිරලා ඉන්නවා. අතකෝ සාල්හෝ මිගාරනත්තා යේන සුන්දරී නන්දා භික්ඛුණී තේනුපසංකමි. දැන් මිගාරනප්තෘත් ඇවිල්ලා මේ සුන්දරී නන්දා භික්ෂුණිය ඉන්න තැනටම එනවා. එතනටම ඇවිල්ලා උපසංකමිත්වා සුන්දරී නන්දං භික්ඛුණින් ඒතදවෝච. ඇවිල්ලා සුන්දරී නන්දා භික්ෂුණියට මෙන්න මෙහෙම කියනවා. කින්තේ අයියේ අපහසු කිස්ස නිපන්නාත් සීති. ආර්යාවෙනි මොකද්ද ඔබතුමියට තියෙන අපහසු? ඇයි ඔය වැතිරලා ඉන්නේ කියලා අහනවා. ඒවං හේතං ආවුසෝ හෝති අනිච්ඡං තං ඉච්ඡති. යමක් අකමැති නම් දැන් කැමති කියලා කියනවා. ક્યાහං තං අයේන ඉච්ඡිස්සාමි. මම ඔබතුමියට නොකමැතිද කියලා අහනවා. අපිචාහං ඕකාසංන ලබාමි තං දූසේතුන්ති. මම මේ එහෙම වුණත් ඔබ දූෂණය කරන්න අවස්ථාවක් ඉඩ ප්‍රස්තාවක් ලැබුණේ නැහැ කියලා කියනවා. අවස්සුතෝ අවස්සුතාය සුන්දරී නන්දාය භික්ඛුනියා කාය සංසග්ගං සමාපජ්ජි. දෙන්නම රාගයෙන් තෙත් වෙලා ගියපු සිත් වලින් යුක්තව හිටියේ සුන්දරී නන්දත් එහෙම තෙරණියත් එහෙමයි මිගාරනප්තෘත් එහෙමයි. මේ දෙදෙනා කාය සංසර්ගයට පැමිණෙනවා. කාය සංසර්ගයට පැමිණුණයින් පස්සේ මොකද වෙන්නේ? තේනකෝපන සමේන අඤ්‍යතරා භික්ඛුණී
ජරා දුබ්බලා චරණ ගිලානා සුන්දරී නන්දාය භික්ඛුනියා අවිදූරේ නිසින්නා හෝති. ඔන්න වෙලාවට එතන එහා පැත්තේ සුන්දරී නන්දා තෙරණිය ඉන්න තැනට බොහොම නුදුරු තැනක බොහොම වයස්ගත ජරාවටපත් වෙච්ච දුර්වල වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමක් ගිලන් වෙච්ච මෙහෙණින් වහන්සේ නමක් ඉන්නවා. අද්දසා කෝසා භික්ඛුණී සාල්හං මිගාරණත්තාරං අවස්සුතං අවස්සුතාය සුන්දරී නන්දාය භික්ඛුනියා කාය සංසග්ගං සමාපජ්ජන්තං. ආන් ඒ ලෙඩ වෙලා ඉඳපු වයස්ගත භික්ෂුණිය දකිනවා රාගෙන් තෙත් වෙච්ච මිගාරණප්ත්‍රු රාගෙන් තෙත්ව ගිය සුන්දරී නන්දා භික්ෂුණිය හා කාය සංසර්ගයට සම වදින ආකාරය එතුමිය දකිනවා. දැකලා දිස්වාන උජ්ජායති කිහියති විපාචේති. දැකලා දොස් කියනවා නුගුණ කියනවා ලාමක කරලා කතා කරනවා. කතං හිනා මයියා සුන්දරී නන්දාවත් සුතාවත් සුතස්ස පුරිස පුද්ගලස්ස කාය සංසග්ගං සාදිස්සති. සුන්දරී නන්දා තෙරණිය කොහොමද මේ රාගෙන් තෙත්ව ගිය පිරිමි පුද්ගලයෙක් එක්ක කාය සංසර්ගයට පැමිණියේ කියලා ඔන්න දොස් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක භික්ෂුණීන් වහන්සේලා දැනගෙන භික්ෂූන් වහන්සේලාට දැනුම් දෙනවා. භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරන්ට දැනුම් දුන්නායින් පස්සේ බුදුහාමුදුරුවෝ සුන්දරී නන්දා මෙහෙණියව ගෙන්නලා විමසලා ශික්ෂාපද පනවනවා. හැබැයි මෙතන කියවෙන්නේ නැහැ මේ කතාව ඇතුලේ සුන්දරී නන්දා තෙරණිය කාය සංසර්ගයට පැමිණියා කියලා විතරයි කියන්නේ. ඒ ඇරෙන්න මෛතුන ධර්මයේ සේවනය කරපු බවක් එහෙම නැත්නම් ලිංගිකව එකතු වුණු බවක් මෙතන කියවෙන්නේ නැහැ. වැළඳ ගැනීම ආදී කායික සංසර්ගයට පැමිණියා කියන කතාවක් තමයි මෙතන කියවෙන්නේ. ශික්ෂාපදයේ දිහා බලපුවාමත් ඒක අපිට පේනවා. මොකද මෛතුන ධර්මය සේවනය කළා නම් එතනදී කොහොමටත් පරාජිකාපත්තියටපත් වෙනවා. මොකද ඒ වෙනකොටත් මේ තුන ධර්ම පරාජිකාපත්තිය පනවලා තිබුණ නිසා ඒ බවක් මෙතන කියවෙන්නේ නැහැ. කාය සංසර්ගයේ සිද්ධ වුණාය කියලා තමයි කියන්නේ. ලිංගික සංසර්ගයක් සිද්ධ වෙච්ච බවක් කියවෙන්නේ නැහැ. යාපන බික්කුණී අවස්සුතා අවස්සුතස්ස පුරිස පුද්ගලස්ස අධක්කකං උබ්බජානු මණ්ඩලං ආමසනං වා පරාමසනං වා ගහනං වා චුපනං වා පතිපීලනං වා සාදීය අයම්පි පරාජිකා හෝති අසංවාසා උබ්බජානු මණ්ඩලිකාති. මේකට කියනවා උබ්බජානු මණ්ඩලිකා පරාජිකා පත්තිය කියලා භික්ෂුණීන් වහන්සේලාට අදාළ උබ්බජානු මණ්ඩලිකා පරාජිකා පත්තිය කියලා. මේකේ කියනවා යම් භික්ෂුණියක් රාගයෙන් තෙත්ව ගිය යම් භික්ෂුණියක් රාගයෙන් තෙත්ව ගිය පුරුෂ පුද්ගලයෙකුගේ ඉහලින් අකුවැටයේ සිට පහළටත් පහලින් ධනමඩලයේ සිට ඉහළටත් ස්පර්ශ කිරීම, පරාමර්ශණය කිරීම, ග්‍රහණය කිරීම, එහෙම නැත්නම් ප්‍රතිපීඩනය යෙදීම ආදී වශයෙන් මේ යමක් ඉවසනවා නම් පුරුෂ පුද්ගලයෙකු කරන යමක් ඉවසනවා නම් ඒ තුල ඇය පරාජිකාපත්තියටපත් වෙනවා කියන වග සඳහන් කරනවා. මේ වචන පිළිබඳව පොදුවේ ගත්තාම නම් මේ වචනවල ගොඩක් ඒවායි තියෙන ස්පර්ශය කියන අදහස. නමුත් මේ වචනවල තියෙන සියුම් වෙනස්කම් මොනවාද කියන එක විනය පිටකේ ඒ පද විස්තර කරන තැන්වලදී දක්වලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒවා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි පරාජිකාපත්තිය බුදුහාමුදුරුවෝ පනවනවා. යම්කිසි මෙහෙණින් වහන්සේ නමක් පුරුෂයෙකුගේ දන මඩලෙන් උඩ ඒ වගේම අකුවැටයෙන් යට කොටස, අකුවැටයෙන් යට කියලා කියන්නේ මේ බෙල්ලෙන් යට, මෙතනින් යට දන හිසෙන් උඩ කොටසින් කරන ස්පර්ශයක්, පරාමර්ශනයක්, පීඩනීය යෙදීමක් ආදී වශයෙන් දක්වපු මේ යම් කරුණක් ග්‍රහණය කිරීමක් ආදී යමක් ඉවසනවා නම් ඒ තුල පරාජිකාපත්තියටපත් වෙනවා කියලා පමණයි මෙතන කියන්නේ. මම ඒකයි මුලින් කිව්වේ මෙතන මේ තුන ධර්මයේ සේවනය කරපු බවක් කියවෙන්නේ නැහැ. නමුත් හැබැයි මෙතනදී එහෙම දෙයක් වෙලා තියෙනවා. පස්සේ කාලේ සුන්දරී නන්දා තෙරණිය ගැබ් ගත්තා කියලා වෙනත් ශික්ෂාපදයකට අදාළ තොරතුරු වල කියවෙන නිසා.
ඊට පස්සේ අපි දෙවනි පරාජිකාපත්තිය ගත්තාම මේ දෙවනි පරාජිකාපත්තිය පනවන්න හේතු වෙන්නේත් මේ සුන්දරී නන්දා තෙරණියට අදාළ සිදුවීමම තමයි. මේ සිදුවීම පාදක කොටගෙන ඇය ගැබිනියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මිගාරණප්තුරුත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදিলা තියෙනවා මෙතුමිය සුන්දරී නන්දා තෙරණිය. ඊට පස්සේ දරුගැබ මෝරණ තුරුම ඇය තමන්ගේ දරුගැබ සංගවාගෙන ඉඳලා දරුගැබ මේරුවට පස්සේ සිවුරු ඇරලා ගිහිල්ලා සිවුරු ඇරලා ගිහින් වැඩි දවසක් යන කලින් දරුවෙක් බිහි කරනවා. ඔන්න දැන් මෙහෙණින් වහන්සේලා දැන් මෙයාගේ සහෝදරියෝ ඉන්නවනේ. ඒ අය අතරින් තුල්ලනන්දා මෙහෙණින් වහන්සේට කියනවා සුන්දරී නන්දා තෙරණිය සිවුරු ඇරලා ගිහිල්ලා වැඩි දවසක් ගියේ නෑ. එයාට දරුවෙක් ලැබුණා නේද කියලා අහනවා. එතකොට මෙයා මේ සිවුරේ ඉඳද්දිම ඒ කියන්නේ පැවිදි වෙලා ඉඳද්දිම දරුගෙබක් දරාගෙනද හිටියේ. ඒ කාලෙද ගර්භණී බවට පත් උනේ ආදී වශයෙන් භික්ෂුණීන් වහන්සේලා විමසනවා. එතකොට තුල්ලනන්දා මෙහෙණිය කියනවා ඔව් ඒ කාලෙම තමයි කියලා. කොට භික්ෂුණීන් වහන්සේලා චෝදනා කරනවා ඇයි එහෙම පරාජිකාපත්තියකට ඇයපත් උණු බව දැන ඔබ ඒක සංගවාගෙන හිටියේ ඇයි කිව්වේ නැත්තේ කියලා. සුන්දරී නන්දා කියන්නේ තුල්ලනන්දා තෙරණියගේ නැගණිය. ඒ නිසා ඇය කියනවා ඇයට යම් විපතක් වෙනවා නම් ඒක මට වෙන විපතක් වගේ. ඇයගේ පිරිස පරිවාරය පිරිහෙනවා කියන්නේ මගේ පරිවාරයත් පිරිහෙනවා. ඇයට කරදරයක් වෙනවා කියන්නේ මට කරදරයක් වෙනවා වගේ. ඒ නිසා කවුද Tamanට Taman විසින් කරදර ගෙනහල්ලා දාගන්නේ? ඒකින්ද මං කිව්වේ නැහැ කියලා ඇය ප්‍රකාශ කරනවා. මෙන්න මේ කාරණේ පදනම් කරගෙන පසුව භික්ෂුණීන් වහන්සේලාට දැනුම් දීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේට මේ තොරතුරු දැනුම් දුන්නායින් පස්සේ බුදුහාමුදුරුවෝ ඒකට විනය නීතියක් පනවනවා. යම් කිසි භික්ෂුණියක් පරාජිකා වූ භික්ෂුණියක් පිළිබඳව ඇය පරාජිකා වූ බව දැන සිට එය සංගවාගෙන සිට පසුව මම මේක දැනගෙන හිටියා කියලා ප්‍රකාශ කරනවා නම් එකෙනෙහිම ඇය පරාජිකා බවට පත් වෙනවා කියලා ඔය ශික්ෂාපදේ සඳහන් කරනවා කියනවා. සහ තුන්වෙනි ශික්ෂාපදයේ පනවන්නේත් ඔය තුල්ලනන්දා තෙරණියට අදාළවම තමයි. අක්කලා නංගිලටම තමයි මේ ශික්ෂාපද ටික පනවලා තියෙන්නේ. තුල්ලනන්දා තෙරණියට අදාළව ඒ ශික්ෂාපද 2 3 4 ශික්ෂාපද 3ටම තුල්ලනන්දා මෙහෙණිය සම්බන්ධ වෙනවා. පළවෙනි එකට එයාගේ සහෝදරිය සම්බන්ධ වෙනවා. ඊට තුන්වෙනි ශික්ෂාපදේ පනවන්නේ ඇය ඔබ වහන්සේලාට මතක ඇති අර ගද්දබාදි පුබ්බ අරිට්ඨ හාමුදුරුවන්ගේ කතාව අපිට මජ්ක්‍ධිම නිකායේ හම්බ වෙන වැරදි මතයක් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිබඳව දරපු ගද්දබාදි පුබ්බ අරිට්ඨ හාමුදුරුව ගැන කියනකොට කියනවා උන්වහන්සේ බුදුහාමුදුරුවෝ යම් ධර්මයක් අන්තරාය කරය කියලා දේශනා කළා නම් ඒ ධර්ම සේවනය කරන කෙනාට අන්තරාය කර නැතය කියලා වැරදි මතයක් දැරුවා. ඉතින් ඒ නිසා පස්සේ සංඝයා එයාට උක්කේපනීය කර්මය සිද්ධ කළා. ඒක පිළිගත්තේ නැති නිසා උක්කේපනීය කර්මය කියන්නේ සංඝයාගෙන් බැහැර කිරීම සිදු කළා. එහෙම බැහැර කරපු ඒ හාමුදුරුවොත් එක්ක මේ තුල්ලනන්දා මෙහෙණිය ඇසුරු කරන්න පටන් ගන්නවා සහ උන්වහන්සේ අනුව කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ තුන්වෙනි පරාජිකා ශික්ෂාපදේ පනවා වදාලේ භික්ෂුණීන් වහන්සේලාට අදාළව. ඊළඟට හතරවෙනි පරාජිකාපත්තියට අදාළව බලපුවහන් අපට පේනවා මෙන්න මේ විදිහේ තොරතුරක්. මේකත් තුල්ලනන්දා තෙරණියට අදාළව චබ්බග්ගිය තෙරණින් වහන්සේලාට අදාළව තමයි මේක පනවන්නේ. කියනවා තේන සමයේන බුද්ධෝ භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. මේකත් පනවන්නේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. තේන කෝපන සමයේන චබ්බග්ගයා භික්ඛුනියෝ අවස්සතස්ස පුරිස පුග්ගලස්ස හත්තක් ගහනම් පිසාදියන්ති. මේ කාලේ චබ්බග්ගික භික්ෂුණීන් වහන්සේලා භික්ෂූන් නෙමේ චබ්බග්ගික භික්ෂුණීන් වහන්සේලා රාගයෙන් තෙත්ව ගිය චබ්බග්ගිය භික්ෂුණීන් වහන්සේලා රාගයෙන් තෙත්ව ගිය පුරුෂයන්ගේ හත්තක් ගහනම් පිසාදියන්ති අතින් ඇල්ලීම ඉවසනවා. රාගික පුරුෂයෙක් ඇවිල්ලා මේ චබ්බග්ගිය තෙරණින් වහන්සේලාගේ කාගේ හරි අතින් ඇල්ලුවොත් එහෙම බොහොම කැමැත්තෙන් අල්ලනකන් ඉන්නවා අල්ලන්න කියලා ඉන්නවා. හත්තක් ගහනම් පිසාදියන්ති.
සංඝාටි කන්නකක් ගහනම් පිසාදියන්ති. සමහරව ඇවිල්ලා මේ තෙරුණින් වහන්සේලාගේ මේ සිවුරු කොණෙන් අල්ලනවා. ඒකත් ඉතින් ඉවසනවා. කමක් නැහැ කියලා. සන්නිට්ඨන්ති සංලපන්ති සන්තිට්ඨන්ති. එහෙම පිරිමි එනකන් මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. සන්තිට්ඨන්ති සල්ලපන්ති. ඒගොල්ලොත් එක්ක කාමුක දේවල් පිළිබඳව කතා කරමින් ඉන්නවා. සංලපන්ති සංකේතම්පි ගච්ඡanti. සලකුණු දෙනවා. ඊට පස්සේ පුරිසස්සපි අභ්භාගමනං සාදියන්ති. පිරිමි එහෙම මේ කාමුක පිරිමියෙක් තමන් කරා එනවනම් ඒ එන එකත් ඉවසනවා. කමක් නෑ ආදීන් කියලා ඉන්නවා. ඒ වගේම චන්නම්පි අනුපවිසanti. ගුහ්‍ය ස්ථාන වලට, සැඟවුණු ස්ථාන වලට, ඡාදනය වූ ස්ථාන වලටත් පිවිසෙනවා. ඒ වගේ තැන් වලටත් කතා කරපුවාම මේගොල්ලොත් එක්ක යනවා සැඟවුණු තැන් වලට. කායම්පි තදත්තාය උපසංහරಂತಿ ඒතස්ස අසද්දම්මස්ස පතිසේවනත්තාය. තමන්ගේ ශරීරයත් ලබා දෙනවා අසත් ධර්මයෙහි නියුක්ත වීම සඳහා. එහෙම එකතු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතු මුල් කරගෙන භික්ෂුණීන් වහන්සේලා මේක දැකලා දොස් කියනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා. භික්ෂුන් වහන්සේලා මේක බුදුහාමුදුරන්ට කියනවා. බුදුහාමුදුරුවෝ ගෙනලා අවවාද කරලා මේ විදිහට විනය ශික්ෂාපදයේ පනවනවා. යාපන භික්ඛුණී අවස්සුතස්ස පුරිස පුද්ගලස්ස හත්තක් ගහනං වාසාදීය සංඝාටිකන්නක් ගහනං වා සාදීය සන්තිට්ඨේයවා සල්ලපේයවා සංකේතං වා ගච්ඡේය පුරිසස්සවා අභාගමනං සාදීය චන්නං වා අනුපවිසෙය කායං වා තදත්තාය උපසංහරෙය ඒතස් අසද්දම්මස්ස පතිසේවනත්තාය අයම්පි පරාජිකා හෝති අසංවාසා අට්ඨවත්තුකා. මේකට කියන්නේ අට්ඨවත්තුක සංඝාදිසේසාපත්තිය කියලා. ඔන්න ඔය විදිහට බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනෙවුවා. ඔය ආකාරයට පරාජිකා ශික්ෂාපද 4ක් භික්ඛුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙනවා. පාචිත්‍ය පාළිය තුල සහ භික්ඛු විභංගයේ ඇතුළත් වෙලා තියෙන පරාජිකා 4 භික්ෂුණීන්ට ගැලපෙනසේ සකස් කරගත්තයින් පස්සේ ගලපා ගත්තයින් පස්සේ පරාජිකා සංඛ්‍යාව 8ක් බවට පත් වෙනවා භික්ඛුණී විභංගයට අදාළ වන. ඊළඟට අපි බලමු සංඝාදිශේෂ ශික්ෂාපද පිළිබඳව. සංඝාදිශේෂ ශික්ෂාපද සංඛ්‍යාත්මකව ගත්තාම සංඝාදිශේෂ සංඛ්‍යාව 17ක් භික්ෂුණීන් වහන්සේලාට අදාළ වන. හැබැයි භික්ෂුණීන් වහන්සේලාට අදාළ සංඝාදිශේෂ 17ක් තියෙනවා කියලා කිව්වාට නැත්නම් තිබුණා වුණාට එයින් 10ක් විතරයි පාචිත්‍ය පාළියේ භික්ඛුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙන්නේ. භික්ඛුණී විභංගයේ ඇතුළත් වෙලා තියෙන්නේ 10ක් විතරයි. එතකොට ඉතුරු 7ට මොකද වෙන්නේ? ඒ ඉතුරු දක්වලා නැති 7 එහෙමනම් භික්ඛු විභංගයේ තියෙනවනි පරාජිකා ශික්ෂාපද 13ක්, සංඝාදිශේෂ ශික්ෂාපද 13ක්. ආන්ගේ 13න් 7ක් තියෙනවා භික්ෂුණීන් වහන්සේලාටද සාධාරණ වන. ආන්ගේ ශික්ෂාපද ඒ 7 මේ 10ට එකතු වුනහම ශික්ෂාපද සංඛ්‍යාව 17ක් බවට පත් වෙනවා. එතකොට තමයි ශික්ෂාපද සංඛ්‍යාව සම්පූර්ණ භාවයට පත් වෙන්නේ. එහි දැක් වූ ශික්ෂාපද නැවත මෙහි දැක්වීම අනවශ්‍ය නිසා මෙහි ඉතිරි ශික්ෂාපද 10 පමණක් දක්වලා තියෙනවා. එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට අනන්‍ය වූ ශික්ෂාපද ටික පමණක් මේකේ ඇතුළත් කරලා තියෙනවා. සංඝාදිශේෂ කාණ්ඩයේ නැත්නම් සංඝාදිශේෂ කොටසෙත් අපට දකින්න තියෙන ලක්ෂණය තමයි මේ සංඝාදිශේෂ වලටත් නමක් ලබා දීලා නැහැ. මේ සෑම ශික්ෂාපදයක්ම නම් කරලා තියෙන්නේ පඨම සංඝාදිශේෂ, ဒုတိ ය සංඝාදිශේෂ, තතිය සංඝාදිශේෂ ආදී වශයෙන් තමයි මේ හැම සංඝාදිශේෂයක්මත් නම් කරලා තියෙන්නේ. එතකොට සංඝාදිශේෂ සියල්ල 10ක් දකින්න පුළුවන්කම තියෙනවා භික්ඛුණී විභංගය තුල ඇතුළත් වෙලා තියෙන. භික්ෂු විභංගයෙන් ගත හැකි සාධාරණ ශික්ෂාපද 7ත් එකතු කරගත්තයින් පස්සේ සියල්ල 17ක් බවට පත් වෙනවා.
හරි ඔය කාරණේත් සිහියේ තබාගෙන අපි මේන් ශික්ෂාපද කිහිපයක් පිළිබඳව කාල වේලාවේ හැටියට විමසලා බලමු. මේ තියෙන්නේ ඔය පළවෙනි සංඝාදිශේෂ ශික්ෂාපදයට අදාළ තොරතුරු. පළවෙනි සංඝාදිශේෂ ශික්ෂාපදයේ කියනවා තේන සමයේන බුද්ධෝ භගවා සාවත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ මේ කාලෙත් බුදුහාමුදුරුවෝ සවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ ආරාමයෙහි තමයි වැඩ ඉන්නේ. තේන කෝපන සමයේන අඤ්‍යතරෝ උපාසකෝ භික්ඛුනී සංඝස්ස උද්දෝසිතං දත්වා කාලගතෝ හෝති. මේ කාලයේදී එක්තරා උපාසකයෙක් භික්ෂුණීන් වහන්සේලාට උද්දෝසිතං දත්වා. උද්දෝසිතං මොකද්ද මේ උද්දෝසිත කියන්නේ? උද්දෝසිත කියලා කියනවා රියහලක්. මොකද්ද රියහල කියලා කියන්නේ? ඒ කියන්නේ ඔය කරත් එහෙම ගාල් කරලා තියන්න හදපු මඩුවක් වගේ ශාලාවක් වගේ ස්ථානයකට කියනවා රියහල කියලා. දැන් කාලේ ගත්තොත් එහෙම නම් වාහනේ දාන ගරාජ් එක කියලා කියන්න පුළුවන්. ඉතින් මේ කරත් ආදිය නවත්තලා තිබුණු ස්ථානය නවත්තන්න හදපු ශාලාවට කියනවා රියහල කියලා. උද්දෝසිත කියලා කියන්නේ ආන්ගේ රියහලට. ඉතින් මෙයාට රියහලක් තියෙනවා මේ උපාසකයාට. එයා කලුරිය කලන්න කලින් භික්ෂුණී සංඝයාට ඒක පූජා කරලා අභාවයටපත් වෙනවා. තස්ස ද්වේ පුත්තා හොන්ති. එයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නගෙන් ඒකෝ අස්සද්දෝ. එක්කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාවෙන් තොරයි. අස්සද්දෝ අප්පසන්නෝ. එයා ශ්‍රද්ධාවෙන් තොරයි. පැහැදීමක් නැහැ භික්ෂු භික්ෂුණීන් සම්බන්ධයෙන්. ඒකෝ සද්ධෝපසන්නෝ. අනිත් එක්කෙනා බොහොම ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් පිළිබඳ පැහැදුණු කෙනෙක්. තේ පෙත්තිකං සාපතෙයන් විභජින්සු. දැන් මේ සහෝදරයෝ දෙන්න පෙත්තිකං පියාට අයත් වෙච්ච සාපතෙයන් සම්පත් විභජින්සු බෙදනවා. තාත්තට අයිති දේවල් දැන් දෙන්න බෙදා ගන්නවා. අතකෝසෝ අස්සද්ධෝ අප්පසන්නෝ සද්ධං පසන්නං ඒතද වෝච. අර ශ්‍රද්ධාවෙන් තොර තුනුරුවන් පිළිබඳව නොපැහැදුණු කෙනා ශ්‍රද්ධාවෙන් යුක්ත තුනුරුවන් පිළිබඳව පැහැදුණු කෙනාට මෙහෙම කියනවා. අම්හාකං උද්දෝසිතෝ තං භාජේමාති. මෙයා කියනවා අපේ අර රියහල තියෙනවනේ තං භාජේම අපි ඒක බෙදමු කියලා කියනවා. එහෙම කියනකොට ඒවං උත්තේසෝ සද්දෝ පසන්නෝ තං අස්සද්දං අප්පසන්නං ඒතද වෝච. එහෙම කිව්වට පස්සේ අර ශ්‍රද්ධාවන්ත පැහැදුණු කෙනා ශ්‍රද්ධාවෙන් තොර නොපැහැදුණු කෙනාට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? මායෝ එවං අවච අම්හාකම් පිතුනා බික්කුණී සංගස්ස දින්නෝ. එහෙම කියන්න එපා. ඒකට අත ගහන්න අපිට බෑ. ඒක අපේ තාත්තා භික්ෂුණී සංඝයාට පූජා කරලා තියෙන්නේ. ඒකට අත ගහන්න විදිහක් නැහැ. ඒක එහෙම තියෙන්න අරින්න කියලා. ඊට පස්සේ ဒ ුතියම්පි කෝසෝ අස්සද්දෝ අප්පසන්නෝ තං සද්ධං පසන්නං ඒතද වෝච. දෙවනුවත් මෙයා මෙහෙම කියනවා අපි මේක බෙදමු කියලා. තුන්වෙනුවත් කියනවා. නමුත් උත්තරය වෙන්නේ එකමයි. අවසානයේ මොකද කරන්නේ? මේ ශ්‍රද්ධාවන්ත කෙනා එකඟ වෙනවා. නමුත් මේ ශ්‍රද්ධාවන්ත කෙනා අවසානයේ කියනවා බැරිම තැන මෙන්න මේ විදිහට අතකෝසෝ සද්දෝ පසන්නෝ සචේ මයිහං භවිස්සති අහම්පි බික්කුණී සංගස්ස දස්සාමි තිතං අස්සද්දං අපසන්නං ඒතදෝච භාජේමාති. කිව්වා මේක මට අයිති වුණොත් මමත් කරන්නේ භික්ෂුණී සංඝයාට පුදන එක කමක් නැහැ කියලා ඔන්න දැන් බෙදන්න කැමති වුණා. අතකෝසෝ උද්දෝසිතෝ තේහි භාජේමානෝ තස්ස අස්සද්දස්ස අපසන්නස්ස පාපුනේ. මේක හම්බුනේ කාටද? අර ශ්‍රද්ධාවෙන් තොර එක්කෙනාට. ඊට පස්සේ ආ ගිහිල්ලා ඉවර වෙලා කියනවා නික්කමතයි අම්හාකං උද්දෝසිතෝති. මේක මේ අපේ රියහල අයින් වෙන්න කියලා මෙහෙණින් වහන්සේලාට කියනවා ගිහිල්ලා. ඒවං උත්තේ තුල්ලනන්දා භික්ඛුනී තම් පුරිසං ඒතදවෝච. එහෙම කිව්වට පස්සේ ඒ මෙහෙණවරේ ඉන්නවා නැත්නම් එතන ඉන්නවා තුල්ලනන්දා භික්ෂුණිය එතුමිය කියනවා මේ මිනිස්සයාට මෙන්න මෙහෙම. මොකද්ද කියන්නේ? මායෝ එවං අවච තුම්හාකම් පිතුනා භික්ඛු සංගස්ස දින්නෝති.
එහෙම කියන්න එපා. මේක ඔයාගේ තාත්තා අපිට භික්ෂුණී සංඝයාට පූජා කරේ කියලා තුල්ලනන්දා තෙරණිය කියනවා. දින්නෝ නදින්නෝති වෝහාරිකේ මහාමත්තේ පුච්චින්සු. දැන් මේක බේර ගන්න බැරි වුණාම මහා මාත්‍යා ගාවට ගිහිල්ලා ඉවරලා එයාගෙන් අහනවා, එයා ළඟදී මේක විමසනවා දුන්නද නැද්ද කියන කාරණය පිළිබඳව. මහාමත්තායෝ මහන්සු මහයමතිය මෙහෙම කියනවා. කෝ අයියේ ජානාති බික්කුණී සංගස්ස දින්නෝති. මේ තුල්ලනන්දා තෙරණියගෙන් අහනවා මේ ආර්යාවිනි කොහොමද දන්නේ මේක භික්ෂුණී සංඝයට දුන්නයි කියලා? තුම්මෙහි දිට්ටං වා සුතං වා සක්කින් වා ටපයිත්වා එවං උත්තේ තුල්ලනන්දා භික්ඛුණී තේ මහාමත්තේ ඒතද වෝච. එහෙම කිව්වට පස්සේ තුල්ලනන්දා භික්ෂුණිය මෙන්න මෙහෙම කියනවා මේ මහා එමතියට. අපි නායිහා තුම්මේහි දිට්ටං වා සුතං වා සක්කින් ටපයිත්වා දානං දීයමානන්ති. එහෙනම් මේ දැන් ඔබතුමා කියන්නේ දානයක් දෙනකොට සාක්ෂි තියලා දන් දෙන්න ඕනි කියලාද? සාක්ෂි පිට දන් දෙන්න ඕනි කියලාද? කියලා විමසනවා. අතකෝ තේ මහාමත්තා සච්ඡං කෝ අයියා ආහාති තං උද්දෝසිතං භික්ඛුණී සංගස්සකංසු. ඊට පස්සේ ඇත්ත තමයි මේ මෙහෙණින් වහන්සේ කියන්නේ කියලා අර රියහල මෙහෙණින් වහන්සේලාටම ලබා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අතකෝසෝ පුරිසෝ පරාජිතෝ උජ්ජායති කීයති විපාචේති. අර මිනිස්සයා දැන් නඩුවෙනුත් පෙරදිලා මේ බොහොම දුකටපත් වෙලා Tamanට තිබුණු රියහලත් නැතුව ගිහිල්ලා ඒ මිනිස්සයා මොකද කියන්නේ? දොස් කියනවා, නුගුණ කියනවා. අස්සමනියෝ ඉමා මුණ්ඩා වන්දකිනියෝ මේගොල්ලෝ මේ මෙහෙණින් වහන්සේලා නෙමෙයි අශ්‍රමණියෝ, හිස මුඩු කරගත්තු අය, වඳ අය, ඔය ආදී වශයෙන් නොඑක් දේවල් කියලා බයිනවා. කතං එනාම අම්හාකං උද්දෝසිතං අච්චින්දාපෙන්ති. අපේ ක්‍රියාහල පැහැරගත්තා ඔය ආදී විදිහට කියනවා. තුල්ලනන්දා භික්ඛුණී මහාමත්තානං ඒතමත්තං ආරෝචේසි. තුල්ලනන්දා තෙරණිය අතරින්නෙත් නැහැ. අයිසරයක් ගිහලා මහා එමතියට කියනවා මෙන්න මේක අපිට හැමතැනම බැන බැන යනවායි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මහාමත්තෝ තම් පුරිසං දණ්ඩාපේසුන්. ඒ පාර මහා එමතිය මේකට දඬුවම් කරවනවා. අතකෝසෝ පුරිසෝ දණ්ඩිතෝ භික්ඛුණූ පස්සයස් අවිදූරේ ආජීවක සෙය්‍යංකාරාපෙත්වා ආජීවිකේ යෝජේසි. මිනිහා අතරින්නෙත් නෑ. මිනිහත් දැන් දඬුවම් කරාට පස්සේ තවත් කේන්ති. එතකොට මෙහෙණි ආරාමයේ දැන් අර රියහල මෙහෙණි ආරාමයක් වෙලා මෙහෙණි ආරාමයට එහා පැත්තෙන් හදනවා ආජීවක ආරාමයක්. ඊට පස්සේ ඒගොල්ලන් උසි ගන්නලා එවනවා මෙහෙණින් වහන්සේලාට බයින්න කියලා. එපාර මොකද කරන්නේ? තුල්ලනන්දා භික්ඛුණී මහාමත්තානං ඒතමත්තං ආරෝචේසි. තුල්ලනන්දා තෙරණිය නැවත කියලා මහා එමතියට මේක දැනුම් දෙනවා. මහාමත්තා තම්පුරි සම්බන්ධාපේසුන්. මහා එමතියයි මේ මිනිස්යව මේ ගැටගස්සනවා. නැත්නම් හිරේ දානවා. මනුස්සා උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති පඨමං භික්ඛුණියෝ උද්දෝසිතං අච්චින්දාපේසුන් ဒ ුතියං දණ්ඩාපේසුන් තතියං බන්ධාපේසුන්. මිනිස්සු දැන් මේ සිද්ධිය මුල් කරගෙන භික්ෂුණීන් වහන්සේලාට දොස් කියනවා, නුගුණ කියනවා. මොකද කියන්නේ? මුලින් ඒගොල්ලන්ට තිබිච්ච රියාල පැහැරගත්තා ඔය මෙහෙණින් වහන්සේලා ටික එකතු වෙලා එතනින් නවතින්න නැතුව අනේ ඔය මිනිස්සයට දඬුවම් කෙරුවා ඇමතියට කියලා. එතනුත් නැවතුන්නේ නැහැ. දැන් ඔන්නේ ඒකව හිරේ දැම්මා. මොකද්ද මේ මෙහෙණින් වහන්සේලා කරන වැඩේ කියලා ඉවරලා ඔන්න දොස් කියන්න පටන් ගත්තා. අසෝසුංකෝ භික්ඛුනියෝ තේස මනුස්සානං උජ්ජයන්තනං කියන්තනං විපාචෙන්තනං. ඔන්න භික්ෂුණීන් වහන්සේලා එක දැනගෙන භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන්ට දැනුම් දුන්නාට පස්සේ බුදුහාමුදුර මෙන්න මේ විදිහට ඒ තුල්ලනන්දා තෙරණියව ගෙන්නලා ඇයට අවවාද කරලා ඒ සියලු දේවල් සිදු කිරීමෙන් ඉක්බිතිව මෙන්න මේ විදිහට ශික්ෂාපද පැනවීමක් සිද්ධ කරනවා. යාපන බික්කුණී උස්සේ වාදිකා විහෙරෙය්‍ය ගහපතිනවා ගහපති පුත්තේනවා දාසේනවා කම්මකරේනවා අන්තමසෝ සමන පරිභාජකේනාපි අයම් බික්කුණී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සංඝාදිසේසන්ති. කවුරු හරි මෙහෙණින් වහන්සේ කෙනෙක් අඩුමතරම ගෘහපතියෙක් එක්ක, ගෘහපති පුත්‍රයෙක් එක්ක, දාසයෙක් එක්ක, කම්කරුවෙක් එක්ක යටත් පිරිසෙන් ශ්‍රමණේ පරිබ්‍රාජකයෙක් එක්ක හරි ගැටුමක් ඇති කරගෙන නඩු කියන කෙනෙක් බවට පත් වුණොත්, එහෙම නැත්නම් අධිකරණ කරන කෙනෙක් බවට පත් වුණොත් එයා සංඝාදිශේෂයකට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒ සිදුවීම මුල් කරගෙන ශික්ෂාපද පැනෙව්වා. ඊට පස්සේ තවත් උදාහරණයක් විදිහට ගත්තහම මේ තතිය සංඝාදිශේෂ ශික්ෂාපදේ කියන්නේ තවත් වෙනමම සිදුවීමක්. මේක කියනවා තේන සමයේන බුද්ධෝ භගවා සාවත්තින් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ තේන කෝපන සමයේන
බද්දාය කාපිලානි අන්තේවාසිකා බික්කුණී බික්කුණීහි සද්ධින් බණ්ඩිත්වා ගාමකං ඥාති කුලං අගමාසී. ඔන්න මේ බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භද්‍ර කාපිලානි තෙරණියගේ අන්තේවාසික භික්ෂුණියක් අනිත් භික්ෂුණීන් වහන්සේලාත් එක්ක රණ්ඩු කරගෙන තමන්ගේ ඥාති ගෙදරකට ගියා. බද්දා කාපිලානි තං බික්කුණින් අපස්සන්ති බික්කුණියෝ පුච්චින්සු. භද්‍රා කාපිලානි භික්ෂුණියත් ඒ භික්ෂුණිය දකින්න නැති හංසා මෙහෙණින් වහන්සේලාගෙන් අහනවා කහං ඉත්තං නාමාන දිස්සති මෙයා පේන්න නැහැ කොහෙද ගියේ කියලා. ඊට පස්සේ කියනවා භික්ෂුණීන් වහන්සේලාත් එක්ක බික්කුණීහි සද්දින් අයියේ බණ්ඩිත්වාන දිස්සති इति. භික්ෂුණීන් වහන්සේලාත් එක්ක රණ්ඩු වුණා ඊට පස්සේ දකින්න නැහැ කියලා. අම්මා අමුකස්මින් ගාමකේ ඒතිස්සා ඥාති කුලං තත්තගන්ත්වා විචිනතාති. මෙයාගේ ඥාතීන් කට්ටියක් ඉන්නවා මෙන්න මේ අහවල් ගමේ එතනට ගිහිල්ලා හොයන්න කියනවා. බික්කුණියෝ තත්තගන්ත්වා තම් බික්කුණින් පස්සිත්වා ඒතදවචුං. භික්ෂුණීන් වහන්සේලා ගිහිල්ලා බලනකොට එතන මෙයා ඉන්නවා. ගිහිල්ලා ඊට පස්සේ හම්බුණාට පස්සේ මෙහෙම අහනවා කිස්සතුන් අයියේ කිකාගතා කච්චසි අපදංසිතා තේ අපදංසිතම්හි අයියේති. ඔව් ඊට පස්සේ අහනවා ඇයි තනියම ආවේ? ඔයා දූෂණයට ලක් වුණාද කියලා. එතකොට කියනවා ඔව් දූෂණයට ලක් වුණා මගදී කියලා. ඊට පස්සේ තමයි මේ සිදුවීම දැනගෙන බුදුහාමුදුරුවෝ මේ ශික්ෂාපදේ පනවන්නේ. සහ මේකට අදාළව අනුප්‍රඥප්ති රාශියක් දකින්න තියෙනවා. එය එක සැරයක් මේ සාකේතේ ඉඳන් භික්ෂුණීන් වහන්සේලා දෙනමක් සවැත් නුවරට එන්න පිටත් වෙනකොට අතරමැදි ගඟක් හම්බ වෙනවා. ඊට පස්සේ නැවක නැගලා ඔරුවක නැගලා ඈතර වෙන්න සූදානම් වෙනකොට ඔරුවේ ඉන්න මිනිස්සයා කියනවා දෙන්නෙක් එක්කන් යන්න බෑ එක්කෙනා එක්කන් යන්න පුළුවන් කියලා. එක භික්ෂුණියක් ඈතරට එක්කන් ගිහිල්ලා දූෂණය කරනවා. අනිත් භික්ෂුණිය මෙතන ඉඳපු මිනිස්සයා මෙහා පැත්තෙන් ඉඳන් දූෂණය කරනවා. ඉතින් ওই සිදුවීම මුල් කරගෙන තව අනුප්‍රඥප්තියක් එකතු කරනවා. එකට යන භික්ෂුණීන් වහන්සේලා දෙන්නෙක් ගඟෙන් ඈතර වෙනවා නම් දෙන්නම එකටම ඈතර වෙන්න ඕනේ. තනියෙන් ඈතර වුණොත් ඇවත් වෙනවයි කියලා. ඊට පස්සේ තවත් ඔය මේ සවැත් නුවර සිද්ධ වෙච්ච තව සිදුවීමක් තියෙනවා. එක්තරා භික්ෂුණීන් වහන්සේ නමක් බොහොම ලස්සනයි. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා කොසල් රටේ ඉඳන් සවැත් නුවරට යමින් ඉන්න අතරතුරේදී එක ගමකට මේ වැඩම කරනවා නවතින්න. ඒ වැඩම කරයින් පස්සේ ගමේ මිනිස්සෙක් මේගොල්ලන්ට නවතින්න තැන් සකස් කරලා දෙනවා. එහෙම හදලා දෙන්නේ අර ලක්ෂණ භික්ෂුණී වහන්සේ නමක් ඉන්නවා. එතුමිය පිළිබඳ සිත ඇති කරගෙන ඊට පස්සේ ඇයට වෙනම ආසනයක් පනවලා තියෙනවා. රෑ හිමින් සිරුවේ මේ මිනිස්සයා එනවා ඒ භික්ෂුණීන් වහන්සේ ඉන්නට පනවපු ආසනය ගාවට. නමුත් භික්ෂුණීන් වහන්සේ ඒ වෙනත් ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර තමයි නැවතිලා හිටියේ. පස්සේ ඒවට අනුප්‍රඥප්ති ආදිය පනවනවා. භික්ෂුණීන් වහන්සේලා හිතන්නේ ඇය අර මිනිස්සයත් එක්ක ගියයි කියලා. ඉතින් ওই වගේ සිදුවීම් ගොඩක් අනුප්‍රඥප්ති රාශියක් මේ ශික්ෂාපදයට අදාළවත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ කාලේ මේ ශික්ෂාපද පනවන්න මුල් වෙච්ච සිදුවීම් ආදිය පිළිබඳවත් ඔය සංඝාදිශේෂ කාණ්ඩේ ඇතුළත් වෙලා තියෙනවා භික්ෂුණීන් වහන්සේලාගේ ශික්ෂාපද වලට අදාළව. ඉතින් මේවා කියවලා බලන්න අපිට මේ වගේ පාඩම් මාලාවකින් ඔය හැම තොරතුරක්ම සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මඟ පෙන්වීමක් විදිහට තමයි මේ කරුණු සඳහන් කරන්නේ සහ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉතින් කියවලා තව තමන්ගේ දැනුම වැඩි දියුණු කරගන්න කියන සිහිපත් කිරීමත් සිදු කරමින් අද දවසේ අපි අපේක්ෂා කළේ සංඝාදිශේෂ කොටස පිළිබඳවත් ඒ වගේම පරාජිකා කොටස පිළිබඳවත් භික්ඛුණී විභංගයට අදාළ තොරතුරු පාචිත්‍ය පාළිය ඇතුළත් වෙලා තියෙන සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින් අපි ඊළඟ පාඩමේදී ඉතිරි ශික්ෂාපද කොටස් ආදිය පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමින් අද දවසේ අපේ පාඩම මෙතකින් හමාර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය